සුබ දවසක්. ඔබ මේ එකතු වන්නේ සුප්‍රීම් TV සමගයි. Avoid COVID-19 වැඩසටහනින් අපි නිරන්තරයෙන්ම කතා කරමු COVID-19 වසංගතයට මුහුණ දෙන්නේ කෙසේද කියලා. අපි මීට කලින් වැඩසටහන් වලදී ආරාධනා කරේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥයන් එක්ක. ඒ වගේම තමයි අද සුවිශේෂ කාරණාවක්. මොකද අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දන්ත වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳවයි. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අපි අද ආරාධනා කරා මගේ මිත්‍රයෙකුට. ඔහු රාජකීය විද්‍යාලයේ මගේ එකම පන්තියේ මිත්‍රයා. ඉතින් අපි ඔහු සේවය කරන්න මේ වන විට බදුල්ල පළාත් මහා රෝහලේ දන්ත සංරක්ෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ලෙස මා මිත්‍ර ලක්මාල් කුලසේකර. අයබෝවන්. අයබෝවන්. මුලින්ම දැනගන්න කැමති වෛද්‍යතුමාගෙන් අපි දන්නවා දැන් 2020 මුල් භාගයේ කියන්නේ මාර්තු මාසයේදී තමයි මේ COVID-19 වසංගතය අපිට බලපෑවේ. ඒ කියන්නේ මුළු ලෝකෙට වගේම අපිටත් බලපාන්න පටන් ගත්තේ. මෙතෙන්දී විවිධ රැලි කීපයක් පසු කරමින් තමයි අපි අද දක්වා මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ දන්ත වෛද්‍ය ශාස්ත්‍රයට මෙහි බලපෑම කෙබඳු වුණාද ඒ කාලය තුලදී? ඔව් ඇත්තටම මේ දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය පමණක් නොවේ මුල් අවස්ථාවේදී මම හිතන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක්ට මේ ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. මේ රෝගය පැතිරෙන්නේ කොහොමද? මේකෙන් පරිස්සම් වෙන්නේ කොහොමද? සහ මේකෙන් අපි ඉස්සරහට යන්නේ කොහොමද කියලා. ඉතින් ඒ කාලෙදී ඇත්තටම දන්ත වෛද්‍යවරු හැටියට අපිට මුලින්ම හම්බෙච්ච උපදේශ තමයි මාස්ක් එකක් දාගෙන එහෙම නැත්නම් මුඛාවරණයක් දාගෙන සාමාන්‍ය පොදු ජනතාවට හම්බෙච්ච උපදේශ මීටරයක් ඇතින් ඉන්න කියලා. නමුත් අපගේ වෘත්තීය ස්වභාවයම මුඛාවරණයක් ඉවත් කරලා රෝගියාට බොහොම ළඟින් ඉඳගෙන කටයුතු කරන වෘත්තියක් වීම ඇතුලේ අපි ලොකු අර්බුදයකට මුල් අවස්ථාවේදී මුහුණ පෑවා. කාටවත් ලොකු අවබෝධයක් තිබුණේ නැහැ මේකට අපි මුහුණ දෙන්නේ කොහොමද? ඒ වගේම අපි රෝගීන්ට ප්‍රතිකාර කිරීම කොයි විදිහකටද කරගෙන යන්නේ කියන එක පිළිබඳව. ඉතින් ඇත්තට මේ මුල් අවස්ථාවේ ඇත්තටම සම්පූර්ණයෙන්ම මාගේ දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීමකට ලක් වුණා කියලා කිව්වොත් නිවැරදි. මොකද රෝගීන් රෝහල් වලට හෝ පෞද්ගලික අංශයට එන්න ලොකු මැලිකමක් දැක්වුවා. ඒ වගේම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ටත් ලොකු චකිතයක් තිබුණා. කොහොමද මේක අපි හරියට කරන්න කියන එක ගැන කාටවත් ලොකු අවබෝධයක් තිබුණේ නැතිකම හින්දා. ඉතින් ඒ තත්ත්වය මුල් මම හිතන්නේ මුල් මාස දෙකක් විතර යනතුරු ඇත්තටම අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා, ලොකු අභියෝගයක් තිබුණා, ලොකු අවිනිශ්චිතතාවයක් තිබුණා අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා. නමුත් ක්‍රමානුකූලව රෝගය ගැන අපි දැනුවත් වීම ඇතුලේ සහ ඒකට අවශ්‍ය ආරක්ෂක උපකරණ සපයා ගැනීම ඇතුලේ අපි ක්‍රමානුකූලව අපගේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර රෝගීන්ට ලබා දීමට රාජ්‍ය අංශෙත් පෞද්ගලික අංශෙත් අපි දෙකේම මේ වෙනකොට සාමාන්‍ය මට්ටමටම ගේන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් ඔබ කිව්වා මේ අභියෝග ජය ගන්න ටිකක් අමාරු වෙන්නේ නැති. ඒට විශේෂ සැලසුම් තියෙන්නේ නැති ඔබතුමන්ලාට. ඉතින් ඒ වගේ මේ තත්ත්වයේ උඩ ඔබතුමන්ලා ගත්ත අභියෝග ජය ගන්න ගත්ත ක්‍රියාමාර්ග මොනවද? ඔව් ඇත්තටම මුල් අවස්ථාවේදී දැන් අපි කොවිඩ් රෝගයෙන් වැළකීම සහ කොවිඩ් රෝගයේ වැළඳෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම පවා වෛද්‍ය ක්ෂේත්‍රය තුළ ලොකු අර්බුදයක් තිබුණානේ. ඒ නිසා ඒ අවස්ථාවේදී දන්ත වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්ෂක උපකරණ ලබා දෙනවා කියන එක මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතලා ස්ථිතියේ එච්චර ඉහළ තැනක තිබිච්ච දෙයක් නෙමෙයි. ඉතින් මම විශේෂඥ දන්ත වෛද්‍යවරයෙක් හැටියට මම ඒ වෙලාවේ කල්පනා කරා අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. එතකොට අපි අන්තර්ජාලයේ තියෙන දැනුම සහ ඒ වගේ විදේශ සංග්‍රහ වලින් හොයාගත්ත කරුණු අනුව දන්ත වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්ෂක ඇඳුම් උපකරණ සපයා ගන්නට මම පුද්ගලිකව මැදිහත් වෙලා අපේ සමාජ සත්කාර සේවයක් තිබෙනවා දැල්ලු පහන් කියලා. ඒ දැල්ලු පහන් කියන සංවිධානය කියන්නේ මගේ මිත්‍රයෝ අපි පිරිසක් එකතු වෙලා කරන සමාජ සත්කාරයක්. අපි ඒකේ අපි ව්‍යාපෘතියක් පටන් ගත්තා වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්ෂක ඇඳුම් උපකරණ සකස් කරන්නට. ඉතින් ඒ හරහා අපි ලංකාවේ දිස්ත්‍රික්ක 15ක ඉන්න සියලුම දන්ත වෛද්‍යවරුන්ට රාජ්‍ය අංශයේ අවශ්‍ය ආරක්ෂක ඇඳුම් උපකරණ අපිට ලබා දෙන්න පුළුවන් වුණා මුල් අවස්ථාවේදී. ඇත්තටම අපි අවුරුද්දක් විතර ගියාට පස්සෙත් මට සමහර වෛද්‍යවරු පින්තූරේ වල තියෙනවා සර් දුන්න ඇඳුම් තමයි තාම අඳින්නේ කියලා. මොකද ඒ ව්‍යාපෘතිය මම හිතන්නේ එච්චරටම දන්ත වෛද්‍යවරුන්ට ඒ අවස්ථාවේදී ලොකු හයියක් වුණ බව මම සතුටින් කියන්නට කැමතියි. පසු කාලීනව අමාත්‍යාංශය හරහා අපට අවශ්‍ය සියලුම ආරක්ෂක උපකරණ ඇත්තටම කිසි අඩුපාඩුවක් නැතුව ලැබුණා. රෝහල් හරහා රජයේ රෝහල් හරහා පෞද්ගලික අංශ රෝහල් හරහා ඒකත් එක්කම අපට රෝගී සත්කාර සේවය යථා තත්ත්වයට පත් කරගන්නට පුළුවන්කම ලැබුණා. දැන් ඔබතුමා තමයි බදුල්ල පළාත් මහා රෝහලේ දන්ත සංරක්ෂණ ඒකකයේ ප්‍රධානියා. එතකොට දැන් විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට වෛද්‍යවරුන්ගේ මේ ආරක්ෂාව පමණක් නෙවෙයි සියලු කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ගැනත් ඔබතුමා සැලකිලිමත් වෙන්න ඕන.
ඒ වෙනුවෙන් ඔබතුමා ගත්ත ක්‍රියාමාර්ග මොනවාද? අනිවාර්යයෙන් මොකද එතනදී අපිට ලොකු අභියෝගයක් තිබුණා. මොකද අපගේ රෝහල් වල අපට දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා උපස්ථාන කරන දන්ත සහායිකාවන් ඇත්තරම තරුණ උදවිය නෙමෙයි. ඉතින් එතකොට අපි ඒ අයට ලැබෙන වැටුපත් අපිට සාපේක්ෂව ඉතාමත් අඩු වැටුපක් ලැබෙන්නේ. ඉතින් ඒ අයට අපගේ මට්ටමටම කැප වෙලා මේ වැඩේ කරන්න කියන එක ඇතුලේ ඇත්තටම ලොකු මං අර්බුදයකට මුහුණ දුන්නා. නමුත් මං ඒ වෙලාවේ අපගේ බදුල්ල පළාත් මහරෝහලේ අධ්‍යක්ෂතුමා හම්බෙලා මං පැහැදිලිවම කිව්වේ අපිට සියලුම ඒ අවස්ථාවේදී දෙන්න පුළුවන් සියලුම ආරක්ෂක උපකරණ ලබා දෙන්න අපි පුළුවන් තරම් සේවය කඩා නොවැටි සේවය ඉදිරියට ලබා දෙන්නට අඛණ්ඩව ලබා දෙන්නට අපි වැඩ කරගෙන යන්නම් කියලා. ඇත්තට මට මේ අවස්ථාවේදී මම මතක් කරනවා බදුල්ල පළාත් මහරෝහලේ අධ්‍යක්ෂකතුමා උපුල් කරුණාරත්න මහත්මයා, ඒ වගේම ඒ කාලේ හිටපු මයික්‍රෝබයොලොජිස්ට් ශුද්‍රජීව වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් කිෂානි ධනපාල මහත්මිය අපිට අවශ්‍ය සියලුම ආරක්ෂක උපකරණ නොඅඩුව ලබා දුන්නා. ඒ නිසා ඒකෙන් අපිට පුළුවන්කම ලැබුණා වෛද්‍යවරුන්ගේ පමණක් නෙවෙයි සෙසුකාර්ය මණ්ඩලයේ පවා විශ්වාසය අපිට බය නැතුව මේ වැඩේ කරන්න පුළුවන්, අපිට දෙන්න පුළුවන් හයිය රෝහලෙන් ලැබෙනවා කියන ඒගොල්ලන්ට මේ මානසිකව ලැබිච්ච හයිය නිසා අපිට ප්‍රතිකාර කටයුතු ක්‍රමක්‍රමයෙන් අඩාල නොවි කරගෙන යන්නට පුළුවන්කම ලැබුණා. දැන් කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භ වීමත් සමගම දැන් අපේ ජනතාව එළියට එන්න, ඒ කියන්නේ නිවෙස් වලින් එළියට එන්න මැලිකමක් දැක්වුවා. ඒ වගේම තමයි සමහර රෝගවලට ප්‍රතිකාර ගැනීමට පවා වුන් එච්චර උනන්දුවක් දැක්වේ නැහැ. මොකද යන්න තියෙන බය, එළියට යන්න තියෙන බය නිසා. දැන් ඒවකට මම ආදන්න පරිදි සෑම රෝහලකම පාහේ මේ රෝගීන් පැමිණීම යම්කිසි අඩුවක් තිබුණා. නමුත් මේ වන විට එයටත් හරියන්න දෙගුණ තෙගුණ වෙලා එනවා. දැන් මේ තත්ත්වය ඔබතුමා කොහොමද පාලනය කරගන්නේ? ඇත්තටම මෙහෙමයි. රජයේ රෝහල් වල නම් රෝගීන් සංඛ්‍යාව පාලනය කරගන්නවා කියන එක මම හිතන්නේ කිසිම ප්‍රායෝගික දෙයක් නෙමෙයි. මම උදාහරණයකට දැන් මේ පහුගිය මාසේ විතර ඇතුළත කාලය ඇතුළත අපේ තියෙන නිව් පේෂන්ට් ක්ලිනික් අලුත් රෝගීන් බලන සායනයක් තිබෙනවා. සමහරට හවස 4ටත් අපිට අලුත් රෝගීන් ලියාපදිංචි කිරීම සිද්ධ කරනවා. එච්චරටම රෝගීන්ගේ වැඩිවීමක්, ප්‍රතිකාර සඳහා යොමුවීමක් අපිට දකින්න තියෙනවා. ඉතින් සමහරලාවට බදුල්ලේ පමණක් නොවේ, තාම ඈත ප්‍රදේශ වලින් පවා, කොළඹට ආසන්න ප්‍රදේශ වලින් පවා බදුල්ලට එනවා ප්‍රතිකාර ලබා ගන්නට. ඉතින් එක පැත්තකින් සතුටුයි, අපිට ලොකු සේවයක් කරන්න පුළුවන්කම. නමුත් අපේ ඉතින් පුංචි ආයතනයක්, ඒ ආයතනයේ ඇත්තට මේ කාර්ය මණ්ඩලයට තියෙන බර ඇත්තටම මේ හරි අමාරුයි කරගෙන යන්න. නමුත් අපි කොහොම හරි වැඩේ කරගෙන යනවා. හරි වෛද්‍යතුමනි, අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් වැඩසටහන හා සම්බන්ධ වෙමු. ඔබ නැවතත් එකතු වෙන්නේ සුප්‍රීම් TV සමගින් Avoid COVID-19 වැඩසටහනට. අද දින අපි ආරාධනා කරේ බදුල්ල පළාත් මහරෝහලේ දන්ත සංරක්ෂණ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්මාල් කුලසේකර මැතිතුමාට. ඉතින් අපි විරාමයට පෙර ආතුව අපි සාකච්ඡා කරමින් සිටියේ වෛද්‍යතුමනි මේ කොවිඩ් වසංගතය හැමුවේ දන්ත වෛද්‍ය ශාස්ත්‍රයට කෙසේද බලපෑවේ කියලා. දැන් අපි ඔබතුමාගේ විෂයට තමයි යන්න සූදානම් වෙන්නේ. දැන් මා දන්නා පරිදි දන්ත වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදෙනවා. ලංකාව තුල ප්‍රධාන වශයෙන් කොටස් 3කට යනවා. ඉතින් මේ මූලික වශයෙන් බෙදෙන කොටස් තුනත් ඒ වගේම තමයි ඔබතුමා විශේෂයෙන්ම විශේෂ ශාස්ත්‍රයක් තමයි නියෝජනය කරන්නේ. ඒ කියන්නේ ඒ පිළිබඳව තමයි ප්‍රතිකාර කටයුතු කරන්නේ. ඒ පිළිබඳවත් සඳහන් කරමින් අද සාකච්ඡාව නැවත වරක් ආරම්භ කරමු. ඔව්, ඇත්තටම මේ ලංකාවේ රාජ්‍යාංශයේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ප්‍රධාන කොටස් 3කින් සිදු කෙරෙනවා. ප්‍රධාන වශයෙන්ම මුඛ හනුක පිළිබඳ ශල්‍ය කර්මය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් සිටිනවා. ඒ වගේම විකලාංග දන්ත වෛද්‍ය වේදික පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් සිටිනවා. මේ ක්ෂේත්‍ර තුنين ලාභාලම ක්ෂේත්‍රය තමයි මම හිතන්නේ දන්ත සංරක්ෂණය පිළිබඳව තියෙන විෂය අපේ රෝහල් ඇතුලේ. ඒ නිසාම දෝ අනිත් ක්ෂේත්‍ර දෙකම රජයේ රෝහල් වල පැතිරලා තියෙන ප්‍රමාණය ලංකාවේ වැඩි සාපේක්ෂව දන්ත සංරක්ෂණය එක්ක බලනකොට දන්ත සංරක්ෂණය ඇත්තටම කොළඹටත් නුවරටත් එහා තව ඉතුරුලා තියෙන්නේ ගාල්ල, කුරුණෑගල, අනුරාධපුර සහ අපේ බදුල්ල. ඉතින් ඒ නිසා අපි ඇත්තටම අර ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ව්‍යාප්තිය සැලකිල්ලට ගන්නකොට බදුල්ල රෝහලට ගලාගෙන මේ රෝගීන්ගේ ප්‍රමාණය අපිට බලන්න සිද්ධ වෙලා තියෙන පළාත් ප්‍රමාණය ඇත්තටම වැඩි. නමුත් අපි අභියෝගය සාර්ථකව ජය ගන්න සමත් වෙලා තියෙනවා කාලයත් එක්ක.
දැන් දන්ත සංරක්ෂණ ශාස්ත්‍රය කියලා ගත්තම විශේෂඥ වෛද්‍යතුමා මේ මොකද්ද මේකදී වෙන්නේ? ඔව් දන්ත සංරක්ෂණය කියලා කිව්වම ඇත්තට මේක දත් පමණක් නෙමෙයි දතත් පරිදන්ත පටකයක්. ඒ කියන්නේ විදුරු මහ සහ ඉර ආශ්‍රිතව හකු වැටේ ආශ්‍රිත පටකවල යම්කිසි නැතිවීමක්. ඒක ස්වභාවිකව උපතෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනතුරක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දත් දි รา යාම නිසා වෙන්න පුළුවන්. ඒ පටකවල වෙන නැතිවීමක් ප්‍රතිස්ථාපනය කිරීම. නැවත ලබා දීම, නැවත සකස් කිරීම තමයි දන්ත සංරක්ෂණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ කාර්යභාරය. එතකොට ඒ දන්ත සංරක්ෂණය කියන විෂයට ප්‍රධාන වශයෙන්ම කොටස් කීපයක් අයිති වෙනවා. එකක් තමයි දන්ත අනතුරු වලට භාජනය වෙන රෝගීන් පිළිබඳව බලාගන්නේ අපි. ඊට අමතරව විදුරු මස් රෝගවල උග්‍ර විදුරු මස් රෝගය පිළිබඳව බලාගන්නේ අපි. එපමණක් නොවේ දත් ස්වභාවිකව හෝ එහෙම නැත්නම් අනතුරක් නිසා කැඩිලා ගැලවිලා ගියොත් ඒ දත් නැවත හදන එක එහෙම නැත්නම් උපතින් දත් අහිමි කෙනෙක්ට දත් ස්ථීරව සවි කිරීම වගේ ප්‍රතිකාර අපි තමයි ලබා දෙන්නේ. ඊට අමතරව මුඛ පිළිකාව හා සම්බන්ධ ශල්‍ය කර්ම කරාට පස්සේ තල්ලේ එහෙම ඇතිවෙන අඩුපාඩු හිඩැස් වලට නැවත වතාවක් කෘතිමව උපාංග සවි කරන්නටත් අපි ගාවට රෝගීන් යොමු කරනවා. ඒ වගේම විදලිත තල්ල සහ තොල ආශ්‍රිත ප්‍රතිකාර කරාට පස්සේ සමහර ලාවට මේ ශල්‍ය කර්ම 100ක් සාර්ථක නොවන අවස්ථාවන් වලදී අවසාන වශයෙන් අපට රෝගීන් යොමු වෙනවා ඒ සම්බන්ධව ප්‍රොස්තොඩොන්ටික්ස් කියලා කියන මැක්සිලෝෆේෂල් ප්‍රොස්තොඩොන්ටික්ස් කියලා මුඛේ සහ හනු ආශ්‍රිතව කෘතිම උපාංග මගින් රෝගියාගේ තමන්ගේ ඉදිරියදා වැඩ කටයුතු කරගන්න සහ තමන්ගේ පෙනුම සම්බන්ධව ප්‍රතිකාර අපිට ලබා දෙන්න රෝගීන් අපිට යොමු වෙනවා. ඊට අමතරව උපතින්ම දත්වල වර්ධනයේ සිදුවන යම් යම් අඩුපාඩු හානි සම්බන්ධ රෝගීන් ජාන වලින් එන දත්වලට සම්බන්ධ වෙන ඇතිවෙන ප්‍රශ්න විසඳ ගන්නටත් අපට රෝගීන් යොමු වෙනවා. ඉතින් ඔය අංශ කීපේ තමයි මම හිතන්නේ දන්ත සංරක්ෂණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට පැවරෙන කාර්යභාරය රාජ්‍යාංශයේදී. ඔබතුමා විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් කරා මේ දන්ත සංරක්ෂණ ශාස්ත්‍රය පිළිබඳව. ඒ වගේම තමයි කලින් ඔබ සඳහන් කරා තවත් ශාස්ත්‍ර දෙකක්. මේ පිළිබඳවත් කෙටි සඳහනක් කරොත් අපේ ජනතාවට තරමක් ලේසි පහසු වේවි මොන වගේ වෛද්‍යවරයෙක්ද හමු විය යුත්තේ කියන කාරණාව දැනගන්න. ඔව්. මුඛය හා හනුව ආශ්‍රිතව යම් යම් ශල්‍ය කර්ම. ඒ කියන්නේ උදාහරණයකට සරලම අවස්ථාව තමයි අපගේ 8 වෙනි දත ඥාන දත කියලා කියන දත ගොඩාක්ම කට්ටියගේ කටට සම්පූර්ණයෙන් එන්නේ නැහැ. ඒක හිර වෙලා තියෙන අවස්ථාවන්දී ඒ ආශ්‍රිත පටකවල සිදුවන ආසාදනය නිසා ඒ දත ගලවන්න සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ සරල අවස්ථාවක ඉඳලා මුඛයේ ඇති වෙන්න පුළුවන් පිළිකා තත්ත්ව නිසා ඒ ආශ්‍රිත ශල්‍ය කර්ම සිදු කිරීම දක්වා ඉතාමත්ම විශාල වපසරියක ශල්‍ය කර්ම කිරීම මුඛ හා හනුක පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන් විසින් සිදු කිරීම කරනු ලබනවා. ඒ විතරක් නෙමෙයි විදලිත තල්ල ක්ලෙෆ්ට් ලිප් ඇන්ඩ් පැලට් පුංචි කාලෙදිම ඒ විදිහට උපදින දරුවන්ගේ ඒවා නිවැරදි කිරීමත් මුඛය හා අනුක ආශ්‍රිත ශල්‍ය වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබනවා. ඇත්තම ලංකාවේ සියලුම පළාත් මහ රෝහල් වල ප්‍රධාන රෝහල් වල දැන් නම් ඇත්තටම මූලික රෝහල් වල පවා OMF සර්ජන්ස්ලා එහෙම නැත්නම් මුඛය හා අනු ආශ්‍රිත ශල්‍ය වෛද්‍යවරුන් දැන් සේවය කරනවා. අනිත් ක්ෂේත්‍රය තමයි විකලාංග දන්ත විශේෂඥ වෛද්‍යවරුන්. ඒ කියන්නේ දත් ඇද වෙලා තියෙන දත් හරියට පිහිටලා නැති කට්ටියගේ ඒ දත් කෙලින් කරන්න ඒ දත් නිවැරදි පිළිවෙලට අපව හරි ගස්සන්නට අලයින් කරන්න කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඒ සම්බන්ධ ප්‍රතිකාර කිරීම සිද්ධ කරන්නේ විකලාංග දන්ත විශේෂඥ වෛද්‍යවරුන්. දැන් කොළඹින් පරිබාහිරව ඒ කියන්නේ බොහෝ පිටපළාතක තමයි මේ බදුල්ල පළාත් මහ රෝහල පවතින්නේ. ඒ තුල තමයි මේ දන්ත සංරක්ෂණ ඒකකය ඔබතුමා විසින් පාලනය කරගෙන යනු ලබන්නේ මේ අවස්ථාවේදී. ඉතින් දැන් මේ දන්ත සංරක්ෂණ ඒකකය මම හිතන්නේ බදුල්ල පළාත් මහ රෝහලට ආවේ වසර කිහිපයකට පෙර ආතුව. එතකොට ඊට පසුව තමයි විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් ප්‍රථම විශේෂඥ වෛද්‍යවරයා වශයෙන් ඔබතුමා එම ඒකකයට අනියුක්ත කෙරුණේ. මේ දන්ත සංරක්ෂණ ඒකකයේ ඉතිහාසය පිළිබඳවත් අද දක්වා තත්ත්වය පිළිබඳව ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් ඇත්තටම මෙහෙමයි. මම මේ අවස්ථාවේදී නමක් කියන්න ඕන විශේෂඥ වෛද්‍ය ගිෂාන් එදිරිසිංහ මහත්මයා දැන් අද පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කරන එතුමා තමයි මේ බදුල්ල පළාත් මහ රෝහලේ දන්ත සංරක්ෂණයේ බොහොම දුක්ඛම් කටළු මැද දන්ත වෛද්‍ය පුටු තුනකින් යුතුව
හරි ගස්සලා එවකට දන්ත වෛද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ සම්පූර්ණ උදව් ඇතුව මේක අපිට හදලා ගිහිල්ලා තිබුණේ. නමුත් කාලයක් විශේෂඥ වෛද්‍යවරයෙකු නැතුව දන්ත සංරක්ෂණ ඒකකය පැවතිලා තිබුණා. ඒ අවස්ථාවේදී තමයි මම මගේ විදේශ පුහුණුව ඉවර වෙලා එංගලන්තේ ඉඳලා ආවට පස්සේ මාව බදුල්ලට යොමු කරේ 2018 අවුරුද්දේ අප්‍රේල් මාසේ. ඉතින් එදා ඉඳලා අද වෙනකම් මම ඉන්නේ බදුල්ලේ. ඊට පස්සේ අපි ක්‍රමානුකූලව 2018 අවුරුද්දේ අපිට දන්ත වෛද්‍ය පුටු 3යි තිබුණේ. මට හිටියේ එක වෛද්‍යවරයයි. නමුත් අද වෙනකොට අපිට දන්ත වෛද්‍ය පුටු 5ක් තිබෙනවා. ඉඩ නම් එකමයි. නමුත් දන්ත වෛද්‍ය පුටු 5ක් තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරුන් ස්ථීර වෛද්‍යවරුන් 4 දෙනෙක්, ඒ වගේම ඉන්ටර්න් වෛද්‍යවරුන්, සීමා වාසික වෛද්‍යවරුන් 4 දෙනෙක්, ඒ වගේම තවත් පුහුණු වලට එන වෛද්‍යවරුන් 2 දෙනෙක් වගේ සමස්ත වෛද්‍යවරුන් සංඛ්‍යාව 10 දෙනෙක් පමණ සේවය කරන, අනිත් කාර්ය මණ්ඩලයත් 10 දෙනෙක් පමණ සේවය කරන සීමා වාසික වෛද්‍යවරුන් පුහුණු කරන ආයතනයක මට්ටමට අපිට ගේන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ලේසි කාරණා නෙමෙයි. රාජ්‍ය සන්තය ඇතුළේ තාම සීමිත කාලයක් ඇතුළත අපි මේ ජයග්‍රහණ ලබාගෙන අද වෙනකොට ඇත්තටම සීමා වාසික වෛද්‍යවරුන් අතර ඉතාම ජනප්‍රිය සේවා ස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. මොකද ඒගොල්ලන්ගේ මෙරිට් ලිස්ට් එක ඒගොල්ලෝ තෝරද්දි මට ආරංචි වෙනවා බදුල්ලට බොහොම ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒක ඉතින් මට සතුටුයි. ඒ විතරක් ඒක මානව සම්පත පමණක් නෙමෙයි අපි මම පොඩ්ඩක් කියන්නද භෞතික සම්පත අපි දියුණු කරේ කොහොමද කියලා මට හොඳට මතකයි. මම බදුල්ලට ගිය කාලේ මට ලොකු උමනාවක් තිබුණා ස්නායු දන්ත ප්‍රතිකාර පිළිබඳව. අපිට බොහොම නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් තමයි රාජ්‍යාංශීය පෞද්ගලික අංශයේ ලංකාවේ තිබෙන්නේ. 3 පාරක් එන්න ඕන. ඒ විසිට්ස් තුනත් බොහොම කාලයක් අතරේ බෙදිලා යන මේ විදිහටයි දින ලබා දීම සිද්ධ වෙන්නේ. නමුත් මට උමනා තිබුණා මේ ප්‍රශ්නය අපි රාජ්‍යාංශය ඇතුළේ විසඳන්න නම් අපි මේ එක්දින ප්‍රතිකාර සේවය කියන එක පිළිබඳව මට උමනාවක් තිබුණා. මම මුලින්ම මගේ විදේශගතව ඉන්න මගේ යාළුවන්ගෙන්, ඒ වගේම ලංකාවේ අපිට උදව් කරන්න කැමති යාළුවන්ගෙන් උදව් අරගෙන අපි හැදුවා මේ එක්දින ප්‍රතිකාර සේවය. කියන්නේ එක දිනයකින් ස්නායු දන්ත ප්‍රතිකාරය සම්පූර්ණයෙන්ම කරලා අවසන් කරන ප්‍රතිකාරය පටන් ගත්තා. ඊට පස්සේ අපි අපේ ප්‍රතිඵල සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වුවාට පස්සේ අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉතිරි උපකරණ වලටත් අවශ්‍ය මුදල් ලබා දුන්නා. ඒ වගේ අපි දැන් අද මේ වෙනකොට අපි ළඟට එන පේෂන් ළගෙන් 95%ම ස්නායු දන්ත ප්‍රතිකාර අපි එක දිනෙන් කරලා අවසන් කරනවා. ඇත්තටම ඒක මම හිතන්නේ කොළඹවත් පුද්ගලික අංශයේවත් ඊතරම් කාර්යක්ෂමතාවයෙන් සහ ඒ ගුණාත්මක භාවයෙන් මේක ලබා දෙන්න අමාරුයි කියන බව මම හොඳටම දන්නවා. ඒ විතරක් නෙමෙයි අපි ලංකාවේ මේ වෙනකොට රාජ්‍යාංශයේ ඉම්ප්ලාන්ට් ප්‍රතිකාරය කියන්නේ දතක් අහිමි කෙනෙකුට ඒ දත ස්ථීරව ලබා දෙන්න පුළුවන් හොඳම ප්‍රතිකාරය කියන්නේ ඉම්ප්ලාන්ට් ප්‍රතිකාරය. පුද්ගලික අංශ 1,50,000ක් 2,00,000ක් විතර ප්‍රතිකාරයක් අපි බදුල්ලේ සම්පූර්ණයෙන්ම නිදහසේ සෞඛ්‍ය සේවය ඇතුලේ අපිට දෙන්න පුළුවන් පහසුකම් අපි හදලා තියෙනවා. මම ඇත්තට මේ අවස්ථාවේදී ඒකට මට උදව් කරපු රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාව තාම ගෞරවපූර්වකව මතක් කරන්නට අවශ්‍යයි. මොකද ඒ අවශ්‍ය හයිය අපිට ලැබුණේ නැත්නම් මේ කිසිම දෙයක් අපිට යථාර්ථයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දේවල් කියන්නේ මානව සම්පත පැත්තෙන් වගේම අපි භෞතික සම්පත් දියුණු කිරීම අතිනුත් අපි අපගේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒ වගේම මගේ යාළුවෝන්ගෙන් ලැබිච්ච උදව් අපි එකතු කරගෙන අපි හොඳ දෙයක් ඇඟට දැනන දෙයක් අපි බදුල්ලේ මේ වෙනකොට කරලා තියෙනවා. හොඳයි. ඉතින් ඔබතුමා බදුල්ලට තමයි ප්‍රථම පත්වීම අරගෙන ගියේ. අපි හැබැයි අද දිනේ වැඩසටහනට නියමිත කාලය ක්‍රමයෙන් නිමා වෙනවා. මම හිතන්නේ ඔබතුමත් එක්ක තවදුරටත් මේ පිළිබඳව කතා කරන්න අවස්ථාව ලැබුණා නම් හොඳයි කියලා හිතෙන්නේ. අපි ඇත්ත වශයෙන්ම ලබන සතියේත් මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දින Avoid COVID-19 වැඩසටහනට සම්බන්ධ වුණේ බදුල්ල පළාත් මහ රෝහලේ දන්ත සංරක්ෂණ පිළිබඳ ඒකකයේ ප්‍රධාන වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් කුලසේකර මැතිතුමා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අයබෝවන්. අයබෝවන්. හොඳයි. අපි ලබන සතියේත් මේ පිළිබඳව තවදුරටත් කතා කරන්න විශේෂඥ වෛද්‍යවරයාව සම්බන්ධ කර ගැනීමේ බලාපොරොත්තු ඇතිව අදට අපි ඔබෙන් සමුගන්නවා. සුබ සතියක්.